අද 2021 මැයි 27 බ්‍රහස්පතින්දා සිරස්තල එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායන ද්‍රව්‍ය කාන්දුව දින ගණනාවක සිට පැවති බවට තොරතුරු හෙළිවෙයි. සමුද්‍රීය පරිසරයට දැඩි හානි. ශ්වසන පද්ධතිය සම්පූර්ණයෙන්ම මේ ප්ලාස්ටික් වලින් හිර වෙලා. දින 7කදී කොවිඩ් මරණ 250ක්. ඊයේ මරණ 29 අතර වයස අවුරුදු 20ක තරුණියක්. බස්නාහිරින් පිට දිස්ත්‍රික්ක 3ක ජනතාවට කොවිඩ් එන්නත් ලබා දීම ඇරඹේ. ස්පුට්නික් B එන්නතේ තවත් මාත්‍රා 50,000ක් අද රාත්‍රියේ. යාස් කුණාටුවේ බලපෑමෙන් නිවාස සහ දේපළවලට හානි. තවදුරටත් ප්‍රදේශ කිහිපයකට තද වැසි. Sirasta from Adaderana. This is Adaderana Prime Time with Kushani Fernando and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් නොබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීය පුවත් විකාශය අදදරන 6:55 සමගින්. ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහලුම්වල රසායනික කාන්දුවක් ඇතැයි නෞකාවේ බලධාරීන් කොළඹ වරායට දැනුම් දී නොතිබුණු බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පවසනවා. නමුත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ නෞකාව කොළඹ වරාය වෙත පැමිණ ඇත්තේ එහි රසායනික කාන්දුව නිසා විදෙස් වරායන් දෙකක්ම නෞකාව බහර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව බවයි. නෞකාවේ ගින්න මේ වන විට පාලනය කර ඇති අතර මේ සිදුවීමෙන් දැනටමත් මෙරට මත්ස්‍ය සම්පතට හානි වී සිදු ඇති අයුරු අපට දක්නට ලැබුණා. මෙම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුව පිළිබඳව මුලින්ම හඳුනාගෙන තිබුණේ ශ්‍රී ලංකාවට සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි අරාබි මුහුදේදී. මෙම හඳුනා ගැනීමත් සමග මෙම නෞකාවේ කපිතාන්වරයා විසින් කටාර්හි හමාඩ් වරායන් සහ ඉන්දියාවේ හසීරා වරායන් තමන්ගේ යාත්‍රාව දෙම වරායන් වලට ඇතුල් කරගන්නා ලෙස ඉල්ලීමක් සිදු කළා. කොහොමවත් මෙම වරායන් දෙකම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා. මෙම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව තමයි මෙම යාත්‍රාව කොළඹ වරාය බලා පැමිණෙමින් තිබුණේ. එසේ පැමිණෙන අතරතුරදී තමයි කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් තුරින් වූ මුහුදු ප්‍රදේශයේදී මේ ඉරණමට මුහුණ දෙන්න සිදු වුණා. මෙම තොරතුරු තහවුරු කෙරුණේ ලොව ප්‍රමුඛ පෙළේ නාවික පුවත් සේවයක් වන ස්ප්ලෑෂ් 24/7 ඊයේ සිදු කළ හෙළිදරව්වෙන්. නැවේ හිමිකාරීත්වයේ දරන එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමේ විධායක සභාපති ටිම් හාට්නර් එම පුවත් සේවයට පවසා ඇත්තේ නිසි පරිදි ඇසුරුම් නොකිරීම රසායන කාන්දුවට හේතුව වී ඇති බවයි. අරාබි මුහුදේදී එම කාන්දුව හඳුනාගත් නෞකාවේ කපිතාන්වරයා එම බහලුම් ඉවත් කර ගැනීමට ඉහත පැවසූ වරාය දෙකෙන්ම ඉල්ලා ඇතත් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු නෞකාව කොළඹ වරායට යාත්‍රා කර ඇති බවයි විධායක සභාපතිවරයා එම පුවත් සේවයට පවසා තිබුණේ. මේ අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීමක් අද දෙරණ අප සිදු කළේ නෞකා අර්බුද පිළිබඳ සංනිවේදනය කරන ජාත්‍යන්තර ජාලයක් වන MTI ආයතනයේ. එහිදී එම ආයතනය කියා සිටියේ රසායනික කාන්දුව මත කටාර්හි හමාඩ් වරාය සහ ඉන්දියාවේ හසීරා වරාය මෙම නෞකාව බහර ගැනීම ප්‍රතික්ෂේප කළ බවට එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගම කළ ප්‍රකාශය වැරදි බවයි. මෙම නෞකාව ඉහත වරායන් දෙක තුළම සිය භාණ්ඩ ගොඩබෑමද සිදු කර ඇති බවයි එම ආයතනය පවසන්නේ. නමුත් රසායනික කාන්දුව සිදුවන බහලුම් පිළිබඳ දැනුවත් කළ අවස්ථාවේ ඊට පියවර ගැනීමට අවශ්‍ය පහසුකම් නොමැති බව එම වරාය වලින් දැන්වූ පසු නෞකාව සිය සැලසුම් කළ ගමනාන්තය ලෙස කොළඹ වරායට පැමිණෙමින් සිටි බව එම MTI ආයතනය පෙන්වා දෙනවා. කෙසේ වෙතත් රසායනික කාන්දුවක් මෙම නෞකාවේ බහලුම් වල තිබී ඇතැයි ඉහත වරායන් දෙකම දැන සිටි බව මින් පැහැදිලි වෙනවා. එවන් පසුබිමක අරාබි මුහුදේ සිට මෙම නෞකාව කොළඹ වරාය ආසන්නයට පැමිණෙන තෙක් මෙම රසායනික කාන්දුව පිළිබඳ කොළඹ වරාය දැනුවත්ව සිටියේ නැද්ද? මේ පිළිබඳ වරාය අධිකාරිය සභාපතිවරයා මෙලෙස අදහස් පළ කළා. ඒ වරායවලට බාරගත්තේ නැහැ කියන එකක් නෙමෙයි. ඒ වරායවලට මේ වරාය ගිහිල්ලා නැංගුරම්ලා ඒ බඩු බාරාදිය හුවමාරු කරගෙන පටවගෙන බාලා තමා කොළඹ වරායට සේන්දු වෙන්නේ. නමුත් මේ කාන්දුව පිළිබඳ අපේ වරාය අධිකාරියවත් ඒ පර්යන්තේ කණ්ඩායමවත් අපිව ඒ ඒජන්සි සමාගමවත් සමාගම විසින්වත් අපිට දැනුවත් කරලා නොතිබීම තමයි මෙතන ගැටලුවට මුල් වූ කාරණාව. ඉතින් ඒ පිළිබඳ අපේ සොයා බැලීම් සිදු වෙනවා. ජාත්‍යන්තර නීතිය අනුව කටයුතු කරන කෙසේ වෙතත් රසායනික කාන්දුව නිසා ඇති වූ ගින්නෙන් නෞකාවට දැඩි හානි සිදු වෙද්දී මෙරට මුහුදු කලාපයේද ලක් වී ඇත්තේ දැඩි පාරිසරික අවදානමකටයි. නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඉන්දිය වෙරළාරක්ෂක බලකායද සහාය ඇතිව ගින්න පාලනය කිරීමට සමත්ව තිබෙනවා.
ගින්න නිවන්න අපි පුළුවන් තරම් උත්සාහ කරා. නමුත් කාලගුණික තත්ත්වයේ මත ඒක අපිට කරගන්න බැරි වුණා. නමුත් අද සහ ඊයේ හවස වෙනකොට අපිට යම් කිසි සහනයක් ලැබුණා කියලා කියන්න පුළුවන්. සුළඟේ තත්ත්වයේ මත පාලනය වෙලා තියෙනවා. ඉදිරි දින කිහිපය ඇතුළතදී ගින්න නිවන්න පුළුවන් කියලා. දැන් මේ වෙනකොට මේ නැවේ තිබුණු බඩු බාහිරාද සියල්ලම වගේ පිච්චිලා ඉවරයි වගේ අපිට පේන්නේ. මොකද ඒ ගින්න දැන්ට සෑහෙන දුරට පාලනය වෙලා තියෙනවා. දැන් තියෙන දුම පමණයි. නෞකාවේ බහලුම් රඳවා තිබූ කොටස සම්පූර්ණයෙන්ම පහේ මේ වන විට දැවී අවසන්. ගිනිගනිමින් තිබූ නෞකාවේ පෙරේදා සිදු වූ පිපිරීමත් සමගින් එහි බහලුම් රැසක් මුහුදට වැටුණා. එම බහලුම් සහ තවත් ද්‍රව්‍ය වෙරළට ගොඩගැසිය හැකි බවත් කිසිදු හේතුවක් මත ඒවා ස්පර්ශ නොකරන ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීම් කළේ එම රසායනික ද්‍රව්‍ය විෂ සහිත වීමෙන්. නමුත් ඊයේ එම සුන්බුන් වත්තල සිට මාරවිල දක්වා වන වෙරළ තීරයේ වෙත ගොඩගසා තිබුණු අවස්ථාවේදී අපට දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සංචරණ සීමා උල්ලංඝනය කරමින් හා අවදානම පිළිබඳ ලබා දුන් උපදෙස් නොතකමින් සුන්බුන් රැගෙන ගිය 8 දෙනෙකු අද පෙරවරුව වන විට අත්අඩංගුවට ගත් බවයි. තුන් පාරක් එනවස් කරා. ගෙවල් ගානේ වල කිව්වා මේ නැවේ බඩු ගන්න එපා කියලා කිව්වා නේද? සමහරවල් අල්ලුව විතරක් නෙමෙයි මේ කරපු වැඩේ කත වැඩි. කොඹ ගෙනල්ලා ගෙවල් වල හැංගුවා. ළමයි කෑල්ලුවා මේ 950 කිලෝ. අනේක විස තියෙන අටක සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අද හෙළි කළේ එම ද්‍රව්‍ය නිවෙස්වලට රැගෙන ගිය ඇතැම් පිරිසකට ආස්ථාත්මිකතා ඇති වී ඇතැයි වාර්තා වූ බවයි. නමුත් අදත් ඇතැම් පිරිස් මෙම ප්‍රදේශවලට පැමිණ සුන්බුන් එක්රැස් කරන ආකාරය දක්නට ලැබුණා. මේ අතර නෞකාව ගිනිගැනීම නිසා සිදුව ඇති පරිසර හානිය සහ ඉදිරි අවදානම පිළිබඳ අද දෙරණ බිග් ෆෝකස් විශේෂ වැඩසටහනින් අද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා. ඒ මේ වන විටත් දැඩි බලපෑම් එල්ල වී ඇති මීගමුව කැපුම්ගොඩ වෙරළ තීරයේ සිටයි. දැනට සිදුවෙලා තියෙන පරිසර විනාශය පිළිබඳව මේ තැන විසිරීලා තියෙන ප්ලාස්ටික් වර්ග සුන්බුන් තවත් බොහෝ දේවල් එමින් පවතිනවා. දැන් අපි 5 වන ස්ථානයේ ඉන්නේ ප්ලාස්ටික් සම්බන්ධයෙන් ගත්තයින් පස්සේ ලෝකේ මේකත් එක්ක අපිට පොඩි බයක් තියෙනවා. අපි ප්ලාස්ටික් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් අපි කොතනට යයිද කියන එක. තාමත් නැවේ තෙල් කාන්දු වීමක් සිද්ධ වෙලා නැහැ. තෙල් ටෝන් 350ක් විතර වෙරළට පැමිණීමට නියමිතව තිබෙනවා. යම් ආකාරයකින් මේ නැව විනාශ වුණොත් තෙල් ආවොත් තියෙන බලපෑම මීටර කීප ගුණයකින් වැඩි වෙන්න පුළුවන් නේද? තෙල් ආවට පස්සේ මේ තියෙන හැම තැනම තෙල් තවරීම නිසා මේ සම්පූර්ණ ප්‍රදේශෙම විනාශයට පත් වෙනවා. නැවේ තියෙන තෙල් මේ ගින්නත් එක්ක ගිනි ගනී කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද එහෙම වුණොත් අපි මේ මට්ටමේ මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න පුළුවන්. බැරි වෙලාවත් මේ තෙල් ටැංක්ස් ටික බර්ස්ට් වුණොත් අපිට ලොකු ප්‍රමාණයක් තෙල් එනවා. ජීවින්ට ඉතාමත්ම දීර්ඝකාලීන බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මේ රසායනික ද්‍රව්‍ය ඒ ජලජ ජීවීන්ගේ ආහාර හරහා ජලය හරහා ශ්වසනය කරන්නේ ගොඩක් වෙලාට කරමල් වලින් මෙම රසායනික ද්‍රව්‍ය ඇතුල් වෙන්න පුළුවන්. Facebook වලට එනවා, WhatsApp වලට එනවා, ජංගම දුරකථන වල මැසේජ් එකක් එනවා. කන්න නම් එපා මාළු තව කාලයක් යන මොකක්ද ඇත්ත කතාව? ගින්න ඇතිවීම වහාමම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේම දීවර කටයුතු නතර කරා. ඒ නිසා මේ ප්‍රදේශයේ දැනට කිසිදු මාළු ඇල්ලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා ඒ නිසා මාළු වෙළඳපළට එන්නෙත් නැහැ. ඒ වගේ ඒවා මාළු ඇල්ලීමක් කරන්නෙත් නැහැ. මේ අවස්ථාවේ අපිට මේ සජීවීව දකින්නේ මේ මාළුවෙක් දැනටමත් ගොඩ ගහලා තියෙනවා නාරා ආයතනයේ. අපිට මේ මොකද්ද මේ අවස්ථාවේ තියෙන්නේ? මේ සතා කට අරගෙන ඉන්නවා. ඔක්සිජන් මදි වෙලා තමයි පේන්නේ. ඊට පස්සේ අපිට මේ කරමල් වල පෙබල්ස් මේ තියෙන්නේ පෙබල්. මෙන්න මේ පෙබල් දැනටමත් මේ කරමල් ඇස්සේ ප්ලාස්ටික් හිරගිලා තියෙන කොහොමද ඒක මම සමීප දසුණක් ලබා ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා බෙන්. මේගොල්ලන්ගේ ශ්වසනය සිදු කරන්නේ කරමල් වලින්. ශ්වසන පද්ධතිය සම්පූර්ණයෙන්ම මේ ප්ලාස්ටික් වලින් හිර වෙලා දැන් මේ තියෙන්නේ මේ බලන්න. දැන් පැහැදිලිව පේනවා මේ ඔක්සිජන් ලබා ගැනීමට නොහැකියාව නිසා තමයි මැරලා තියෙන්නේ. මේ මාළුව අපි දැනන් හිටියේ නෑ මේ අවස්ථාවේ පාවෙලා ආපු මාළුවෙක්. ඉතින් මේ මාළුවේ කරමල් වල ප්ලාස්ටික් තියෙනවා. කියන්නේ ඔබ දන්නවා බලපාම කොච්චරක්ද කියලා. මේ අතර මෙම සිදුවීමෙන් සාගර පරිසර පද්ධතියට වූ හානිය පිළිබඳ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේ හෙවත් නාරා ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කැපුම්ගොඩ ප්‍රදේශයෙන් පස්සේ අපි ආවේ කොච්චිකඩේ පොහොරතොට ප්‍රදේශයට. මේ ප්‍රදේශයේදීත් නාරා ආයතනය විසින් ඒ අවශ්‍ය සාම්පල් ලබා ගැනීමට නියමිතයි. මුහුදු ජලයේ සාම්පල තමයි මෙලෙසින් ලබා ගන්නේ. නාරා ආයතනයේ මේ විදිහට තවත් සාම්පල කිහිපයක් ලබා ගත්තා. පෙන්නපු ප්ලාස්ටික් කැබලි ඔයිල් ඇන්ඩ් ග්‍රීස් ඒ සහ අනෙකුත් සියලුම පාරාමිතීන් අපි පරීක්ෂා කරනවා. ඊට අමතරව කාබනික ද්‍රව්‍යات අපි මේකේ පරීක්ෂා කිරීමට ලක් කරනවා. වැරදි ප්‍රචාරයක් යනවා මාළු කන්න එපා කියලා. වැරදි ප්‍රකාශයක් ඒ හින්දා ලංකාවේ
මාළු කෑමේ කිසිම ගැටලුවක් නැහැ. මේ අතර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 6 දිනකගෙන් යුත් නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායමක් දිවයිනට පැමිණෙමින් සිටින බවයි. නෞකාවේ සුන්බුන් ගොඩ ගැසුණු උස්වැටකයාවේ සිට මීගමුව දක්වා වන වෙරළ තීරය පිරිසිදු කිරීම අද ආරම්භුණා. ඒ පමණුගම සරක්කුව ප්‍රදේශයෙන් මේ සියල්ලම වගේ මිනිසාට අහිතකර රසායනික ද්‍රව්‍ය. ඒ නිසා අපි මේ ප්‍රදේශය දැන් තහනම් ප්‍රදේශයක් කරලා ජනතාවගෙන් ඉවත් කරලා මේ වෙරළ තීරය පිරිසුදු කිරීමේ වැඩපිළිවෙල පටන් ගන්න තියෙනවා. මේක අර නිව් ඩයමන්ඩ් නැව ගිනිගත්ත වෙලාවේ ඒ සමාගමේ වන්දියක් ගන්නට කටයුතු කරා. දැන් මේ පාර අපිට වෙලා තියෙන හානි ඊට වඩා වැඩි. ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සඳහා අවශ්‍ය කරන සියලුම දේවල් අපි දැන්ටමත් සූදානම් වෙලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් වන්දි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. නීතිමය පියවර ගත යුතුව තිබෙන නිසා අපි මූලිකවම මෙම සිද්ධිය දැනගත් වහාම කොළඹ හාව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරලා තියෙනවා. අපි නඩු පවරන්න ඕනේ නීතිපතිතුමා අපි අනිවාර්යයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගන්නවා ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා. තවත් කොවිඩ් ආසාදිත මරණ 29ක් ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1289ක් දක්වා ඉහළ යනවා. ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් ගණන 2377ක්. ඉන් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 573ක්. කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල, අවිස්සාවේල්ල, පිළියන්දල, ගල්කිස්ස, නවගමුව සහ මට්ටක්කුලේ යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. දෙවැනියට වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 530ක්. එම දිස්ත්‍රික්කයේ කැලණිය, වත්තල, බියගම, දොම්පේ යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණා. දෙවැනියට වැඩිම ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 257ක්. මහනුවර නගර සීමාවෙන් මැණික් හින්න, තෙල්දෙනිය සහ බත්තේගමින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණා. මීට අමතරව ත්‍රිකුණාමලයෙන් ආසාදිතයින් 151ක්, රත්නපුරයෙන් 129ක් සහ කළුතරින් ආසාදිතයන් 128 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. විදේශගතව සිට පැමිණි 52 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්. ඊයේ මෙරටදී සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 20193ක්. සංඛ්‍යාත්මකව ගත්තහම පෞද්ගලික කාලයේ PCR පරීක්ෂණ 25000 ඉක්මවලත් කරගෙන ගියා. මේ වෙනකොට 20000කට ඉක්මවලා තමා සිද්ධ වෙන්නේ. මේකට හේතුව උනේ පුද්ගලිකාංශයේ කරගෙන ගිය PCR පරීක්ෂණ සංඛ්‍යාවේ යම්කිසි විදිහක අඩාල වීමක් සිද්ධ වුණා. නමුත් දැන් මේක නැවතත් නිසි ආකාරයට ඉදිරියට ගොඩනැගෙමින් පවතිනවා. මේ අතර තවත් කොවිඩ් ආසාදිත මරණ 29ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1298ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු ඊයේ වාර්තා වූ මරණකරුවන් අතර සිටින බවයි. මරණ වාර්තා වී තිබුණේ කුරුණෑගලින් 7ක්, කොළඹින් 6ක් සහ කළුතරින් 4ක් වශයෙන්. ගම්පහ, පුත්තලම, මහනුවර, බදුල්ල සහ බාතල යන දිස්ත්‍රික්කවලින් මරණ 2 බැගින්ද, මඩකලපුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් 1 මරණය බැගින්ද වාර්තා වුණා. ඉන් මරණ 4ක් නිවසේදී සිදුව තිබූ අතර අවුරුදු 20ක තරුණියක්ද ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අතර වනවා. හාලිඇල ප්‍රදේශයේ පදිංචිව සිටි එම තරුණිය මිය ගොස් තිබුණේ කොවිඩ් ආසාදනය සමග රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම සහ හෘද හා පෙනහළු අකර්මණ්‍යතාව හේතුවෙන්. ඇත්තටම මුඛාවරණ දෙකක් පැළඳීමෙන් වැඩි ආරක්ෂාවක් ලැබෙනවද? මට ලැබිලා තියෙන විශේෂඥ උපදෙස් පරිදි මුඛ ආවරණ දෙකක් පැළඳීමෙන් අමතර වාසියක් ලැබෙනවායි කියන්නේ සාක්ෂි ලැබිලා නැහැ. Tamanගේ මුඛ ආවරණය නිසි පරිදි පැළඳීම තමයි වැදගත් වෙන්නේ. මේ අතර කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික රෝහලකින් පලා ගිය COVID-19 ආසාදිතයා දමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අම්පාර ප්‍රදේශයේ වරිපතන් චේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටයි වාර්තා වී තිබුණේ. ඔහු මේ වන විට පල්ලෙමුණ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සඳහා යොමු කර ඇති බවට වාර්තා වෙනවා. මොහු අදාළ රෝගයට ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව සහ නිරෝධායන කාල සීමාව ඉක්මවීමෙන් අනතුරුව මොහුට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනතේ ප්‍රතිපාදනය යටතේ කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. මීට සතියකට පමණ පෙර කොවිඩ් ආසාදිතව සිටි මෙම මහලු යුවල වැල්ලම්පිටිය ප්‍රදේශයේ අත්හැර දමා ගිය පුවත අද දෙරණ වාර්තා කළා. පසුව සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් ඔවුන් ඇතුළත් කරනු ලැබුවේ IDH රෝහලටයි. නමුත් සුවය ලැබූ ඔවුන් බාර ගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් කළුතර ප්‍රදේශයේ වැඩිහිටි නිවසක් වෙත බාර දීමට සෞඛ්‍ය බලධාරීන් අද පියවර ගත්තා. මේ අතර වෛද්‍ය සැපයුම් අංශය විසින් නැණුම් කරන ලද කොවිඩ් ආසාදිතයින්ට අවශ්‍ය ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර 350ක් අද මෙරටට ලැබී තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා මැයි 21 වෙනිදා පැන වූ අඛණ්ඩ සංචරණ සීමා අදත් ක්‍රියාත්මක වීම නිසා දිවයින පුරා විවිධ ප්‍රදේශවල දිස් වූයේ දැඩි පාළු ස්වභාවයක්. කෙසේ වෙතත් සංචරණ සීමා කඩ කරන්නන් සොයා ආරක්ෂක අංශ අදත් මෙහෙයුම් ක්‍රියාත්මක කළා.
එමෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා ධාවනය කරන රථද පොලිස් මාර්ග බාධකවලදී අද දැඩි සෝදිසියකට ලක් කෙරුණා. ඩිරෙක්ටර් සර්ට ගෝල්යක් ගන්න රාජකාරී පිට මේ ඩියුටි ආවේ මේ අතර සංචරණ සීමා කඩ කරන්නන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානාද යොදා ගැනුණා. මේ අතර සංචරණ සීමා කඩ කරන්නන් සොයා යාපනයේ ආරක්ෂක සේනා මුලස්ථානයේ කාන්තා යුද හමුදා සෙබළයන්ගෙන් සමන්විත විශේෂ කාන්තා යතුරුපැදි කණ්ඩායමද යතුරුපැදි මෙහෙයුම් දියත් කර තිබුණා. මෙවැනි පසුබිමක සංචරණ සීමා සහ නිරෝධායන නීතිද උල්ලංඝනය කරමින් වෙන්නපුව වයිකාල ප්‍රදේශයේ නිවසක අද විවාහ උත්සවයක් සංවිධානය කර තිබුණා. මේ සම්බන්ධයෙන් ලද තොරතුරු මත වෙන්නපුව පොලිස් නිලධාරීන් සහ වෙන්නපුව සෞඛ්‍ය බලධාරීන් අද එම නිවසට ගොස් එය නවතා දැමීමට පියවර ගත්තා. දැන් මේක රෙජිස්ට්‍රේෂන් එකද වෙඩින් එකද? හා? වෙඩින් එක. මත්පැන් බෝතලක් තියෙනවා නේ. ඒක වල වෙඩින් එකක් විදිහට කරලා තියෙන්නේ. රෙජිස්ට්‍රේෂන් එකක් නෙමෙයි. සෞඛ්‍ය බලධාරීන් අද දෙරණට සඳහන් කළේ මෙම විවාහ උත්සවයට සහභාගී වූ සියලු දෙනාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි. අපි දැනුවත් කරනවා උන්ටන මාධ්‍ය දැනුවත් කියලා කරනවා. ඒතර ඔයාලා ඒක ඔලුවට ගන්නවා. කැපි කෝෂන් ඔබතුමා ජාල පොලිසිය. ඔබතුමා දන්නේ නැද්ද මේකේ? දැන් අපි පර්මිෂන් ගත්තා කිව්වේ ඒකයි මම මේ නෑ එතකොට සංචාරන සීමාව සම්බන්ධව ඔබතුමා දන්නේ නැද්ද මේ ජාලෙන්ද මෙහෙට එන්න බෑ කියලා? මගේ ප්‍රශ්න උත්තර දෙන්නකො මාධ්‍යවේදියෙක් නහන්නේ. දැන් ඔබතුමා දන්නවද මේ ජාලෙන්ද මේ පැත්ත මගුල් උත්සවයකට එන්න බෑ කියලා? අවසරයි නැතුව. අද තවත් ආසාදිතයන් 1782 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 1,74,059ක් දක්වා ඉහළ යනවා. කොවිඩ් ආසාදිතව සිට අද සුවය ලැබූ 1,411 දෙනා සමග පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1,43,789ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 28,972ක්. බස්නාහිර පළාතෙන් බැහැර දිස්ත්‍රික්ක 3ක ජනතාවට සහ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන 2ක වෙළඳුන්ට සයිනෝෆාම් කොවිඩ් එන්නත් ලබා දීම අද ආරම්භ කෙරුණා. මේ වන විට කොවිඩ් එන්නත මෙරටදී එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති පුද්ගලයන් ගණන 14,60,000කට අධිකයි. චීනයේ සයිනෝෆාම් එන්නත ඊයේ දිනේ තුල චීනයේ පමණක් මිලියන 20ක ජනතාවකට ලබා දී ඇති අතර එය මේ වන විට ලොව වැඩිම පිරිසකට ලබා දී ඇති කොවිඩ් එන්නත වනවා. සයිනෝෆාම් එන්නත සම්බන්ධයෙන් ඇමරිකානු වෛද්‍ය සංගමයෙන් නිකුත් කළ අවසන් වාර්තාවේ දැක්වෙන්නේ එම එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන දින 14කින් පසු කොවිඩ් වෛරසය ආසාදනය වී බරපතල තත්ත්වයට පත්වීම 100%කින් වැළකෙන බවයි. චීන රජයේ ප්‍රධානයක් ලෙස ඊයේ මෙරටට ලැබුණු සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක තොගෙන් මාත්‍රා 1,25,000ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ගාල්ල මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ජනතාව වෙත ලබා දීම අද සිට ආරම්භ කෙරුණා. ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශය විසින් නිර්දේශ කරන ලද එම දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශවල ජනතාවට පළමුවෙන්ම එන්නත ලබා දීම සිදු කෙරෙනවා. කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයට අයත් පුද්ගලයින්ට සයිනෝෆාම් එන්නත ලබා දීම මධ්‍යස්ථාන 13කදී අද සිදු කරනු අතර එවායේ දිගු පෝලිම් වල රැඳී සිටි ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම හේතුවෙන් උණුසුම් තත්වයක් හටගත්තා. කුරුණෑගල එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වූ මධ්‍යස්ථාන 3කදී නිසි පරිදි එන්නත් කරන්නේ සිදු නොවන බවට ජනතාව චෝදනා කිරීමත් සමග එහි උණුසුම් තත්වයක් ඇති වුණා.
අපේ ජනතාවට අවුරුදු 30 හා ඔක්කොමට අපි ලබා දෙනවා. මේක අපි දැක්ක අඩුපාඩු අපිට අවශ්‍ය කරන දේවල් උදේ ගේන්න තියෙන පමාව ඒවට අවශ්‍ය කරන කූල් බොක්ස් අනිත් පාර මේක වෙන්න දෙන්නේ නැහැ කුරුණෑගල. වැඩිම දේ තමයි ජනතාවගේ තියෙන විශ්වාසය. තාමත් ගෞරවයෙන් කියන්නේ මේ පුරක දේශපාලනය කරන්න එපා. පියලුම දෙනාට මේක හැදෙන්න ඉඩ තියෙනවා. මේ අතර බස්නාහිරින් පිට දිස්ත්‍රික්කවල එන්නත් කරන කටයුතු සොයා බැලීම සඳහා COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඉතුරු මාත්‍රා 3,75,000 විශේෂයෙන්ම ප්‍රථම අධීරයේදී එන්නත්කරණය කරන ලැබූ අයට දෙවන මාත්‍රා වශයෙන් ලබන මාස 8 වෙනිදා සිට අපිට ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තිබෙනවා. මේ මාත්‍රා 3,75,000 ඔවුන් වෙත ලබා දීමට බොහෝ දුරට ලබන මාසයේ දෙවන සතිය වෙන විට ඉතුරු මාත්‍රා 70ක් සයිනෝෆාම් එන්නතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ගාල්ල මාතර කුරුණෑගල දිස්ත්‍රික්කවලට අමතරව තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යන මධ්‍යස්ථාන දෙකට සම්බන්ධ වෙළඳුන් කම්කරුවන් සහ ව්‍යාපාරිකයන් සඳහාද සයිනෝෆාම් එන්නත ලබා දීම අද එම ආර්ථික මධ්‍යස්ථානවලදී සිදු කෙරුණා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහනද එලෙසම අද දිනේත් ක්‍රියාත්මක වුණා. ඒ යටතේ මොරටුව මෝල්පේ ප්‍රදේශයේ ජනතාවට එන්නත් ලබා දීම සිදු කිරීමේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඔබතුමා වැරදි මොකද්ද මෙතන 10ක් කරගෙන ඉතින් පහක් ගන්න එපා. නෑ එහෙම නෙමෙයි. මේකෙන් පහයි මේකෙන් පහයි ගන්න. ඔබතුමාව මේකෙන් පහයි මේකෙන් තියයි ගන්න. නෑ මේක 10ක් ගන්නවා. ටෝකන් නැති 10ක් ගන්නවා. එහෙම ගන්න. මෙන්න මේ ගහන්නකො හරියට. 1500ක් ගහන තියෙන තැනකට ICI නම් දෙන්නේ අද. මම ඒවත් පාව දෙන්නේ නැහැ. ඒවත් ඕගොල්ලන්ගේ කෙනෙක් පාව දෙන්නේ නැහැ. ඒ අතන්දා මාත්‍ය කිව්වා. නෑ. කිසිම කෙනෙක් මට ඒ වගේ කතා කරන්න එපා නගරාධිපති. ඔබතුමා නගරාධිපති. හරි මම නගරාධිපති. ඔබතුමා රාජ්‍ය නිලධාරීතුමා කතා කරන විදිහ නෑ. මම කියන්නේ ඒක කියන්න. නෑ මම මෙතන කියන්නේ නෑ. ඕගොල්ලෝ කියන්නේ අපි ඕගොල්ලන් දීලා තියෙන එකට විතරයි ගහන්නේ. එහෙම බෑ. එහෙම කියන්න බෑ. එහෙම වෙයිනම් ડોක්ටර් දීලා කරන්න ඕනේ. ඊයේ දිනේ වන විට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 9,25,242කටත් සයිනෝෆාම් පළමු මාත්‍රාව 5,21,470 දෙනෙකුටත් ස්පුට්නික් V එන්නත පළමු මාත්‍රාව 14,984 දෙනෙකුටත් ලබා දී තිබුණා. එමෙන්ම කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 3,41,541 දෙනෙකුටත් සයිනෝෆාම් දෙවන මාත්‍රාව 2,435 දෙනෙකුටත් මේ වන විට ලබා දී අවසන්. මේ වන විට කොවිඩ් එන්නත එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 14,61,696ක්. ඒ අතර ස්පුට්නික් V එන්නතේ තවත් මාත්‍රා 50,000ක් අද රාත්‍රියේ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. ගෙවුණු සතියේදී ගෝලීය කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම 13%කින් පහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණ කරනවා. ගෝලීය කොවිඩ් මරණ ප්‍රමාණයද 7%කින් පහළ ගොස් තිබෙනවා. චීනයේ වුහාන් නගරයෙන් ඇරඹි ලෝපුරා ව්‍යාප්ත වූ කොවිඩ් වෛරසය අපිකේන්ද්‍රය බවට කලක් යුරෝපයේ පත් වූ අතර ඉන්පසු ඇමරිකාව හා බ්‍රසීලයත් අනතුරුව ඉන්දියාවත් එහි ඉහළම ව්‍යාප්තිය සටහන් කළා. කෙසේ වෙතත් ආසාදිතයින් බහුලව වාර්තා වූ රටවල් වන ඉන්දියාව, ඇමරිකාව, ප්‍රංශය, ඉතාලිය වැනි රටවල ආසාදිතයින් පහළ යාමේ ප්‍රවණතාවක් මේ වන විට පෙන්눔 කෙරෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ගෙවුණු සතියේ ගෝලීය කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම 13%කින් හා මරණ 7%කින් අඩු වී ඇති බවයි. මෙවන් පසුබිමක කොවිඩ් වෛරසයේ මූලාරම්භය ගැන කඩිනමින් විමර්ශනයක් සිදු කරන ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරට බුද්ධ්‍යංශ වෙත නියෝග කර තිබෙනවා. ඒ අතර කොවිඩ් ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී බ්‍රිතාන්‍යයේ සියලු වගකීම Taman තනිව බාර ගන්නා බව එරට අගමැති බොරිස් ජොන්සන් පවසනවා. අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ රජය සිදු කළ අනවශ්‍ය වැරදි නිසා කොවිඩ් මරණ ඉහළ ගිය බවට එරට හිටපු සෞඛ්‍ය ප්‍රධානියෙකු වන ඩොමිනික් කමින්ස් එල්ල කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින්. මේ අතර එක් දිනක් තුළ නව කොවිඩ් ආසාදිතයන් 11ක් වාර්තා වීමත් සමග නව කොවිඩ් පොකුරක් නිර්මාණය වීම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය සතියක කාලයක් සඳහා අද රාත්‍රියේ සිට වසා දැමෙනවා. වික්ටෝරියා ප්‍රාන්තය අද රාත්‍රී 11:59 සිට දින 7කට ලොක්ඩවුන් ක්‍රමවේදයක් සඳහා ගෙන යන්නට වික්ටෝරියා රජය ක්‍රියා කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවලට හැරුණකොට අනිකුත් කිසිදු කර්තව්‍යයකට නිවසින් බැහැරවීමට වික්ටෝරියානුවන්ට තහනම් බවයි. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන 16,90 ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර වාර්තා වන සමස්ත කොවිඩ් මරණ 35,13,000කට අධිකයි.
මහකණ්ඩයට අවශ්‍ය කාබනික පොහොර හිගයකින් තොරව ගොවීන්ට ලබා දීමට විධිමත් ක්‍රමවේදයක් සකසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍යවරුන් අමාත්‍යාංශ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. පරිසරිතකාමී පොහොර නියම ව්‍යාපෘතිය යටතේ අන්තිම කන්න තුනේ අපි දැනට අක්කර ලක්ෂයක් විතර කරලා තියෙනවා. ඒතකොට දැනට අපේ කැපැසිටි එක තියෙනවා සර් අවුරුද්දකට අක්කර ලක්ෂ එකමාරකට විතර වගේ දැනට. සහ අපේ නිෂ්පාදනයෙන් අක්කරයකට අවශ්‍ය වෙන්නේ කන්නයක් සඳහා ලීටරයි. ඒකින්ද අපිට මේක අප්ස්කේල් කරලා මම හිතන්නේ අපිට අවුරුදු 2ක පමණ කාලෙකින් මුළු ලංකාවටම අවශ්‍ය බයෝ ෆර්ටිලයිසර් ප්‍රමාණය දෙන්න පුළුවන් ලික්විඩ් එකක් විදියට. ඒ අනුව ජනාධිපතිතුමනි එතුමලා අපිට ලිඛිතව බාර දීලා තියෙනවා. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන් ප්‍රමාණය. ඒ වගේම නිෂ්පාදනය වැඩි කරගන්න තියෙන බැරියර්ස් ඒ පිළිබඳව කියන්නේ බැංක් ෆයිනෑන්ෂල් ඇසිස්ටන්ස් ඒ වගේම ඉඩම් ඇතුළු ගරුරු ගණනාවක්. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමනි අපි අමාත්‍යාංශය අපේ රාජ්‍ය අමාත්‍යතුමා සෙක්‍රටේරියට් එකක් දාලා ඒකට අවශ්‍ය පහසුකම් සියල්ල ලබා දෙන්න අපි කටයුතු කරනවා. අපි තෝරගත්ත නම් මොනවද භාවිතා කරන පොහොර ඒ අවස්ථාවන්ට කියලා ඒවා අපේ රටේ පුළුවන් තරම් නිෂ්පාදනය කරන්නට උත්සාහ ගන්න ගමන් ඉදිරියට එන කන්නේදී ඒවා නොඅඩුව තියෙන්න කඩිනමින්ම අපිට වෙන රටකින් මේව ගේන්න පුළුවන්. කොහොමද දැන් අපි රසායනික පොහොර විශාල වශයෙන් ගෙන්නවනේ. ඒ වෙනුවට අපි කාබනික පොහොර වර්ග ඒවා ගේන්න ඕනේ. ඒවා ඕන තරම් භාවිතා කරන රටවල් තියෙනවා. ඒ රටවල් වලින් බලලා හරි ප්‍රමිතියකින් තියෙන පොහොර වෙලාවට ගේන්නට ඕනේ. යාස් සුලිකුණාටුවෙන් දිවයිනට බලපෑ වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ ගණනාවක නිවාස ඇතුළු දේපළවලට හානිය සිදුව තිබෙනවා. මේ අතර කොත්මලේ ජලාශයේ වේල්ලේ පිවිසුම් මාර්ගයේ කොටසක් ගිලා බැසීමට ලක්වද ඉන් වේල්ලට හෝ ජලාශයට හානියක් නොමැති බැවින් ජලාශයේ පහළ පදිංචිකරුවන් බිය විය යුතු නැතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා. ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඊයේ අලුයම කොත්මලේ ජලාශයේ වේල්ලේ පිවිසුම් මාර්ගය ගිලා බැසීමට ලක් වුණා. ඒ අනුව මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සහ මහවැලි අධිකාරියේ නිලධාරීන් අද පැමිණ එම ස්ථානය නිරීක්ෂණය කළා. විශේෂයෙන්ම අපි ඉස්සෙල්ලා පරීක්ෂා කරේ වේල්ලට යම් බලපෑමක් තියනවද කියන එක. වේල්ලට සහ ජලාශයට කිසිම බලපෑමක් නැහැ. ජලාශයෙන් ඉඳන් මීටර් 100ක පමණ දුරින් මීටර 12ක් පමණ උසින් තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. කිසිම වශයකින් වේල්ල පහළ ජනතාවට කිසිම ආකාරයක බය වෙන්න දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම වේල්ල සහ ජලාශය ඉතාම ආරක්ෂාකාරී තත්ත්වයකින් පාලනය කරගෙන යන්න පුළුවන්. අධික වැසි සහ සුළං තත්ත්වයක් දිවයිනට ඇති කිරීමට බලපෑ යාස් සුලිකුණාටුව මේ වන විට බෙන්ගාලබොක්ක මුහුදු තීරයෙන් එපිටට ගමන් කර ඉන්දිය ගොඩබිම් තීරයට ඇතුළු වී තිබුණත් එහි බලපෑම ඊයේ සහ අද දිනේත් ලංකාවට එල්ල වුණා. තද සුළං සමග ගස් ඇද වැටීම නිසා ප්‍රදේශ ගණනාවකම නිවාසවලට හානි සිදුව තිබුණා. මෙතන නිදාගෙන ඉන්නවා. පොඩු කැටත්තර පොල්ගෙඩි උතුල මේ ආගත්තේ තියෙන පොල්ගෙඩි දෙක. පොල්ගෙඩි තියෙන හැටි පේනවනේ එල්ලිලා. එල්ලිලා හරිද? එමෙන්ම විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයීමටද බාධා එල්ල වුණා. මේ හේතුවෙන් මේ වන විට දිවයින පුරා පවුල් 70,000කට පමණ විදුලිය විසන්ධ වී ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා සඳහන් කළේ. අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මුහුදේ ගිලී කොටසක් අක්‍රීය තත්ත්වයට පත්ව තිබූ පුංගුරුතු උද්දූපතේ කුරිකට්ටුවන් ජැටියේ සිට නයිනති උද්දූපත දක්වා සකස් කර තිබූ පාලම් පාරුව නැවත අලුත් වැඩියක් කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. පැවති අයහපත් කාලගුණික තත්ත්වයක් සමග මුහුද රළු වීම හේතුවෙන් ආරච්චි කට්ටුව මුතුපන්තිය වෙරළ තීරය දැඩි ලෙස ඝාතනයට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් මුහුදු ජලය වෙරළාසන්නයේ පිහිටි නිවාස වෙත ගලා යමින් තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා. පවතින තත්ත්වය සමග දිවයිනේ බස්නා හිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.